අයිබෝවන් 2022 කණ්ඩායමේ දරුවනේ මම මේ හදන්නේ දෛශිකවල අර සෙකන්ඩ් පේපර් එකේ B පාර්ට් එකේ ගණන් ටික හදන්න. අපි දෛශිකවල A පාර්ට් එකේ ගණන් ටික හැදුවා 2011ට එනකම්ම. B පාර්ට් එකේ ගණන් ටික හදන්න යන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක බලන්න කලින් try කරලා ඊට පස්සේ ගාන උත්සාහ දරන්න. හරි? අපි ඉස්සල්ලාම යමු 2020 ගාන. ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ 2011න් පස්සේ දුන්න ලේසිම ගාන කියලා කිව්ව හැකි මේ ගාන. මේ 2020 A level ගැටලුව. හරි? මේක ඔයගොල්ලන්ට නිකම්ම හදන්න පුළුවන් ගැටලුව. මේ ගානේ කියනවා A හා B යනු ඒකක දෛශික දෙකක් යයි ගනිමු. සාමාන්‍ය සම්මත විදිහට නෙමෙයි මේක දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒකක දෛශික අපි සම්මත ඒවා ගන්න IJ කියලානේ. ඉතින් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ මැත්ස් වල. තේරෙනවද? ඔබ තේරුම් ගන්න ඕනේ ගණිතයේදී අපට ඒ කියන தත්වයත් එක්කයි අපි අපේ දැනුම ගලපන්නේ. පූර්ව සූදානම් ඉන්න වෙලා ඉන්නේ එනවනම් හොඳයි. ඉතින් නව ඒ ඉදිරිපත් කරන දේත් එක්ක අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට A හා B කියන්නේ ඒකක දෛශික දෙකක් නම් වඩාම හොඳයි මාපාංක A සමානයි මාපාංක B සමානයි 1යි කියලා ලියාගන්න එක. ඒකක දෛශිකවල මේ ඒකක දෛශික වෙච්ච පළියට ඒවා සමාන වෙන්නේ නැහැ. A සමානයි B කියන්න බෑ අපිට. මොකද ඒ දෙන්න වෙනස් පැති දෙකකට තියෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් එකම දේ ඒ දෙන්නගේ මාපාංක දෙක එක වෙනවා කියන එක. ඒකක දෛශික කියන එකේ තේරුම ඒකයි. O මූලයක් අනුබද්ධයෙන් ABC ලක්ෂ 3ක පිහිටුම් දෛශික දීලා තියෙනවා. එතකොට OA ඒක දීලා තියෙනවා 12යි A කියලා. OB දහඅටයි B කියලා තියෙනවා. ඊට පස්සේ OC 10යි A දන 3යි B කියලා දීලා තියෙනවා. එහෙම දීලා තියෙනවා. A හා B ඇසුරෙන් AC සහ CB ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. ඔබ දන්නවා AC සමානයි අන්තලක්ෂයේ පීඩුම් දෛශිකයේ OC අඩු කිරීම OA. OC කියලා කියන්නේ 10යි A ධන 3යි B. ඒකෙන් අඩු වෙනවා OA 12යි A. දැන් මෙතනින් එනවා ඍණ 2යි A ධන 3යි B. මේ ඉන්නේ AC දෛශිකය ඒගොල්ලෝ ඉල්ලන එක. හරි ඉතින් ඔබ මේ ගැටලුව තනියම විසඳන්න ඕනේ. ඊට පස්සේ කියනවා CB සමානයි අන්තලක්ෂයේ පීඩුම් දෛශිකයේ OB අඩු කිරීම OC. OB කියන්නේ 18යි B අඩු කිරීම OC 10යි A ධන 3යි B. එතකොට මෙතන අඳුනම ඍණ 10යි A ඍණ 3යි B ධන 18යි B කියන්නේ 15යි B. CB right. ABC ඒකරේඛීය බව අපෝහණය කර AC ට CB. අන්න මතකද ඔයගලන්ට ඔය මම ගැටලු විසඳද්දි කියලා දුන්නා. දැන් ඒකරේඛීයයි කියලා පෙන්වන්නේ කොහොමද? ඒකරේඛීයයි කියලා පෙන්වන්නේ කිසියම් මේ ලක්ෂ 3න් ඕනම දෙකක් අරගෙන එන දෛශිකයයි තව ලක්ෂ දෙකක් යා කරපුවාම එන දෛශිකයයි අරගෙන ඒ දෙන්න අතර අදිශ ගුණාකාරමය සම්බන්ධයක් තියෙනවා කියලානේ පෙන්වන්නේ. ඒකනේ අපි කරන්නේ. ඉතින් දැන් මේගොල්ලෝ ඉල්ලන්නේ AC ට CB අනුපාතය. එතකොට අපි ටිකක් මොලේ පාවිච්චි කරොත් අපි අර හොයන දෛශික දෙක AC හා CB හොයාගත්තොත් වැඩේ එකපාරින්ම ගොඩ යනවා. ඒක රේඛීය බව ඔප්පු වෙන අතරම AC ට CB අනුපාතෙත් එනවා. ඉතින් ඇත්තම කියනවා නම් දැනට ඒගොල්ලෝ අපි අතින් AC CB හොයන්න කියලා ඉවරයි. ඉතින් එහෙනම් මේක ඇවිල්ලා අර කියන්නේ අර
මම නම් එච්චර වොලිබෝල් ක්‍රීඩක එන්නේ මේ නමුත් අර කියන්නේ මේ දැල උඩට පාස් එක අල්ලනවා කියලා කියන්නේ. නේද? නිකන් දැල උඩට පාස් එක අල්ලනවා නිකන් ගහලා දාන්න තියෙන. ඒ වගේ මේ AC හොයලා CB හොයලා AC ට CB අනුපාතෙත් ඉල්ලනවා. එහෙනම් මේ දෙන්න අතර අදිශ ගුණාකාරමේ සම්බන්ධයක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. මම ඕගොල්ලන්ට කිව්වා එහෙම පෙන්වන්න නම් මේ පොදු සාධකයක් තියෙනවා නම් ගන්න එළියට. දැන් මෙතන පහ ගත්තොත් ඍණ 2a ධන 3b කියලා එනවා නේද මේ CB. ඇයි මම එතන පහ ගත්තේ? මේ බලන්න මේ ඍණ 2a ධන 3b මේකම තියෙනවනේ මෙතන මේ. මෙතෙන් AC ලියා ගන්න. AC සමානයි ඍණ 2a ධන 3b. අර මේ දෙන්නගෙම අර එකම දෛශික කොටස හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ කෑල්ල ප්‍රතිස්ථාපනය කරපුවාමනේ අපිට අර හම්බෙන්නේ එක්කෙනෙක් සමානයි අදිශයක් වාරයක් අනිත් දෛශිකය කියන එක. මතකනේ ඔය ගණන් ගොඩක් හැදුවනේ නේ. දැන් අර ඒ හොයාගන්නේ දෛශික දෙකේම එකම දෛශික කොටස තියෙන්න ඕනේ. දෛශික කොටස එකම ස්වරූපයට තියෙන්න ඕනේ. එතකොට තමයි අයින් කරන්න පුළුවන්. ඒ අයින් කරපුවම තමයි එන්නේ අර සම්බන්ධය. දැන් බලන්න මෙතන මේ ඍණ 2a ධන 3b වෙනකොට මට කෙලින්ම AC දැම්ම හැකි. ඒ කියන්නේ මේ පාර්ට් එක හොසියලා මේ දෙන්න අතර සම්බන්ධයක් එනවා. එහෙනම් මට මෙතන කිව්වේ හැකි CB සමානයි කියලා පස්වතාවක් මෙන්න මේ කොටස වෙනුවට මම ආදේශ කරනවා AC. CB සමානයි 5යි AC. එහෙනම් අපි කියනවා එම නිසා CB සමාන්තරයි AC ට. නමුත් C පොදුයි. C පොදුයි. එහෙමනම් ඒකම B හා C ඒකරේඛීයයි. ඒකම B හා C ඒකරේඛීයයි. එතකොට ඊට පස්සේ අපෙන් ඉල්ලනවා AC ට CB අනුපාතය. ඉතින් ඒක මෙතනින්ම ගත්ත හැකි. මේක දෛශික අයින් කරලා ලියුවොත් එම නිසා CB සමානයි 5යි AC. එම නිසා මේකෙන් මේ පැත්ත බෙදුවොත් 5න් 1 සමානයි AC බෙදීම CB. එහෙනම් AC ට CB අනුපාතය AC ට CB අනුපාතය සමානයි 1ට 5. 1ට 5යි. OC සමානයි වර්ගමූල 139 බව දී ඇත. OC රේඛා ඛණ්ඩයේ දිග. අපෙන් අහනවා AOB කෝණය. ඒතර ඔබ දන්නවා AOB කෝණය දෛශිකවලදී යම්කිසි කෝණයක් හොයන්න පුළුවන්. ඒ කෝණය අඩංගු බාහුව දෙක ඔස්සේ තියෙන දෛශික දෙකක් අතර තිත්ගුණිතය ගත්තොත් නේ. දෛශිකවලදී යම්කිසි කෝණයක් ගණනය කරන්න කියලා කිව්වොත් ඒ කෝණය හැදිලා තියෙන බාහුව දෙක තියෙනවනේ. මොකක් හරි බාහුව දෙකකින් කෝණයක් හැදෙන්නේ. ඒ බාහුව දෙක ඔස්සේ තියෙන දෛශික දෙකක් අතර තිත්ගුණිතය ගත්තොත් මේ අපට පුළුවන්කම තියෙනවා මේ ඒ දෙක අතර තිත්ගුණිතය ගන්න. දැන් AOB කෝණය නිල්ලන්නේ. එහෙනම් OA තිත OB ගමු අපි. OC දීලා තියෙන්නේ නේ. අපි නිකන් පොඩි රූප සටහනක් ඇඳලා බලමු.
මේක වර්ගමූල 100 එක විශාලත්වය වර්ගමූල 139. අපෙන් ඉල්ලන්නේ AOB කෝණය 5 බෙදීම 3යි කියලා නේ. මේකේ විශාලත්වය ගත්තේ මේවා ඒකක දෛශිකනේ. ඒතර මේකේ විශාලත්වය 12යි. OB වල විශාලත්වය 18යි. මේක 18යි. 18යි B නේ මේ දෛශිකයේ OB කියන්නේ 18යි B නම් ඒකේ මාපාංකය ගත්තාම ඉන්නේ 18යි 12යි. මේ දෙකේ විශාලත්වය දන්නවා. AOB අපෙන් ඉල්ලන්නේ නේ. මට ඕක පොඩ්ඩක් කල්පනා කරන්න ඕන නිසා මම වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරා. මේක යන්නේ මෙහෙමයි. මේක යන්නේ මෙහෙමයි. මට අර කොච්චර වෙලාවක් ඇයිද කියලා හිතා ගන්න බැරුව ගියානේ. මේක යන්නේ මෙහෙමයි. මේ OA රේඛා ඛණ්ඩයේ දිග කියන්නේ OA දෛශිකයේ මාපාංකය 12යි A වල. එතකොට ඒක 12යි OA රේඛා ඛණ්ඩයේ දිග කියලා කියන්නේ OA දෛශිකයේ මාපාංකය. ඒ කියන්නේ 12යි A වල මාපාංකය. ඒ කියන්නේ 12 මාපාංකය A වල මාපාංකය. හැබැයි A කියන්නේ ඒකක දෛශිකයක් නිසා ඒකේ මාපාංකය 1යි. එතකොට 12යි. ඒ වගේම OB කියලා කියන්නේ OB දෛශිකයේ මාපාංකය. ඒ කියන්නේ 18යි B වල මාපාංකය. ඒ කියන්නේ 18 වතාවක් mod B කියන එක. හැබැයි mod B කියන්නේත් 1යි. එතකොට 18යි. 18යි. එතකොට මේ දෙකම දන්නවා. ඊළඟට මේ අපිට දත්තයක් දීලා තියෙනවා OC රේඛා ඛණ්ඩයේ දිග වර්ගමූල 139 කියලා. හරි. එතකොට දැන් බලන්න මතකද ඔයගලන්ට මම තියරි එකක් කියනවා තිත් ගුණිතේ යම්කිසි දෛශිකයක මහපාංකයේ වර්ගය කියන්නේ එම දෛශිකයෙන් තිත් ගුණිතය ගත්තාම එන උත්තරය කියලා. මතකයි නේද? අන්න ඒක ඕන වෙනවා මෙතෙන්දී. එතකොට OC වල මහපාංකයේ වර්ගය කියන්නේ OC.OC කියන එක. ඒ කියන්නේ 139 වර්ගමූල 139 වර්ගය සමානයි 10a ධන 3b 10a ධන 3b. ඒතර මේ දෙක ගුණුනහම එනවා CI A.A. A.A කියන්නේ mod A වර්ගය. ඊළඟ මේ දෙක ගුණුනහම එනවා 9යි mod B වර්ගය. B.B කියන්නේ mod B වර්ගය. ඊළඟ මෙතනින් එනවා 30යි A.B 30යි B.A. A.B කිව්වත් B.A කිව්වත් වෙනසක් නැහැනේ. ඒතර 60යි A.B කියලා එනවා. ඇත්තටම මේ රිසල්ට් එකෙන් පුළුවන් වෙන්නේ අපිට A.B වල උත්තරේ හොයාගන්න. දැන් mod A වර්ගය කියන්නේ 1යිනේ. එතකොට CI mod B වර්ගයත් කියන්නේ 1යි. එතකොට 9යි. එතකොට මෙතනින් එනවා 109ක් මේ පැත්තට ආවම 20ක් ඉතුරුයි. 20 සමානයි 60යි A.B. එහෙනම් A.B සමානයි 3න් 1යි. ඇයි අපිට මේ A.B ඕන වෙන්නේ? අන්න A.B ඕන වෙනවා අපිට මෙන්න මේ දෙක අතර කෝණය හොයන්න ගියාම OA.OB ගන්න එපා අපි. OA.OB ගන්නකොට OA.OB ගන්න ඕනේනේ අපි.
OA.OB ගන්න ඕනේ නේ අපි. නැත්තම් දැන් මං කිව්වේ ඒකනේ. දැන් AOB කෝණය හොයන්න නම් OA සහ OB රේඛාව ඔස්සේ තියෙන දෛශික දෙකක් අතර ත්‍රිගුණිතය ගන්න ඕනේ. ඇත්තටම මේ මුළු OA දෛශිකයම ඕනේ නැහැ. මේ රේඛාව ඔස්සේ තියෙන මොකක් හරි දෛශිකයක්. අපි හිතුව මෙන්න මෙතන මේ දෛශිකය කියලා. මෙන්න මේ කොටස කියලා. මෙන්න මේ දෛශිකය කියන්නකො. ඒ දෙක අතර ත්‍රිගුණිතය ගත්තාම මේ කෝණය එනවා. ඒක කොහොම හොතර මතක තියාගන්න. යම්කිසි රේඛා දෙකක් අතර කෝණය අපිට ඕන වුණොත් දෛශිකවලදී ඒක කරන්න පුළුවන්. එම බාහු දෙක ඔස්සේ තියෙන දෛශික දෙකක් අතර ත්‍රිගුණිතය ගැනීම. දැන් එම බාහු දෙක ඔස්සේ කිව්වහම මේ මුළු බාහුවෙන්ම නිරූපණය වෙන දෛශිකයක් ඕනේ නැහැ. අපි તો මෙන්න මේ කොටසෙන් නිරූපණය වෙන දෛශිකයක් අපි දන්නවා කියලා. ඒ වගේම මේ කොටසෙන් නිරූපණය වෙන දෛශිකයක් දන්නවා කියලා හිතන්න. අන්නේ දෙක අතර ත්‍රිගුණිතය ගත්තත් මේ කෝණය එනවා. තේරුණානේ? දෙක ඉතා වැදගත් පොයින්ට් එකක් මම මේ කිව්වේ. ඕගොල්ලන්ව හිර කරන්න පුළුවන් ඒ වගේ තැනකින්. ඒ කියන්නේ දැන් අපිට නිකමට එන හැඟීම තමයි මෙන්න මේ මුළු බාහුව ඔස්සේම තියෙන දෛශිකයක් සහ මේ බාහුව මගින් අර්ථ දක්වන දෛශිකයක් අතර ත්‍රිගුණිතය ඕනේ කියලා. එහෙම වුණත් කමක් නැහැ. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඉතින් මෙතන ඒක තියෙනවා අපි ළඟ. දැන් එහෙනම් අපි OA සහ OB අතර කෝණය අපි θ කියලා හිතලා මේ අපි ගමු මේ දැන් මේක ඔබට ලියා ගන්න පුළුවන් නේද? අපි මේ OA.OB ගමු. OA.OB ඔබ දන්නවා ත්‍රිගුණිතයෙන් කෝණය හොයන්න නම් අනිවාර්යෙන් ත්‍රිගුණිතය ආරම්භ දැක්වීමට යන්න ඕනේ. මාපාංක OA මාපාංක OB cos θ. ඒතර මාපාංක OA කියන්නේ 12යි. ඉතින් මාපාංක OA කියලා කියන්නේ 12යි. මාපාංක OB කියන්නේ 18යි. cos θ සමානයි OA තිබ්බේ කීයද මට මතක නැහැ 12යි නේ 12යි A dot 18යි B. ඒක 12 18 එහෙමම තියෙමු නේද මේ දෙක කපලා යනවනේ එතකොට 12 18 වතාවක් A dot B. මෙතන එනවනේ A dot B මේ නියත දෙක වෙනම අරගත්ත 12 18 A dot B සමානයි 12 18 වතාවක් cos θ. එතකොට 12 18ට 12 18 කැපෙනවා. A dot B කියන්නේ 3න් 1යි. එතරම් පොඩ්ඩක් වැරදුනාද? 3 අරක් 3 9යි 10 10යි 109යි. මෙතන 30ක් ඉතුරුනේ. sorry. එතන මෙතන 2න් 1යි. A dot B කියන්නේ 2න් 1යි නේ. එතන මට වැරදීමක් වෙලා A dot B කියන්නේ 2න් 1යි. එතන මේ පොඩි වැරදීමක් වෙලා අර 139න් 109ක් අඩු වුණාම 30 එන්නේ මම 20යි කියලා එතන ගත්තේ. එතන වැරදීමක් වෙලා. හරි නේද? ඔබට ඒක පැහැදිලි නේ? එතන 2න් 1 එන්න ඕනේ. එතකොට මෙතන දැන් මේ එන්නේ මේ A dot B කියන්නේ 2න් 1යිනේ. cos θ සමානයි භාගයයි. cos θ මට එතන භාගය ආව නැති වුණා තමයි වැඩේ යහුනේ. එහෙනම් θ සමානයි AOB සමානයි pi බෙදීම 3. අංශක 60යි. cos θ භාගය. දැන් අපිට පේනවාද එතන? එතකොට අර පොඩි තැනක් විතරයි යා උගොය ෂෙල්ටන් පෙරසගේ නිර්මාණශීලී විදියට යා ගැටලු ගොඩනගන්න හරි දක්ෂයෙක්. හරිනේ. එතකොට මේ මම හිතන්නේ කාරණා පැහැදිලි මේක මේ මෑත කාලේ තිබිච්ච ඉතාම පහසුම ගැටලුවක්.
මේල 2020 ගැටලුව. ඉතින් මේක තනියම ඔබ උත්සාහ කරලා බැරි තැන් විතරයි ඔබ ලබාගත යුත්තේ. right. අපි එන යමු 2019 A level ගැටලුවට. A level ගැටලුව. A level ගැටලුවේ හරි. ඒකේ කියනවා පොඩක් ඉන්න දරුවනේ මම මේ පේසුරු පොත් සෙට් එක අරන් ඉන්න. මොකද ඕගොල්ලෝ ඒකේ ඉන්නේ හදන්නේ ඔක. හරි මේ පෙර කතේ ගානක වැරදි එහෙම තිබුණොත් එහෙමනේ. මම චෙක් කරා මං හිතන්නේ. බලමු. දෙදාස් 19 हमें जी මේක කියන්නේ OACB යනු සමාන්තරාශ්‍රයක් යයිද D යනු AC මත AD ට DC දෙක එක වන පරිදි ලක්ෂයද ගනිමු. O අනුබද්ධයෙන් හරි බලමු අපි. OACB සමාන්තරාශ්‍රයක් යයිද? OACB සමාන්තරාශ්‍රයක් යයිද?
D අනු AC මත AD ට DC දෙක එකවන පරිදි D අනු AC මත AD ට DC දෙක එකවන පරිදි දෙකට එක O අනුපතේ නේහා B ලක්ෂණ පීඨුම් දෛශික පිළිවෙලින් ලැම්ඩා A සහ B වේ. මේක ලැම්ඩා A මේක B. ලැම්ඩා ධන රාශියක් OC සහ BD දෛශික OC BD දෛශික लैम्डा ए बी एस वरिන් ප්‍රකාශ කරන්න කියලා කියන. ඉස්සෙල්ලා මේ වැඩේ කරලා ඉමු කොනේ. ඒතර කෙලින්ම OC ගත්ත හැකි අපිට OA දන AC කියලා. හැබැයි සමාන්තර ආශ්‍රයයක් නිසා AC සමානයි OB ට. OA දන OB. මක් නිසාදයත් සමාන්තර ආශ්‍රයයක් නිසා OA ධන OB. OA කියන්නේ ලැම්ඩා A ධන B. තව ඒ විදිහටම ඉල්ලනවා BD. BD ඕන මෙහෙමත් පුළුවන්. BD සමානයි මේ දෛශික ධන මේක ධන මේක කියලා බහුවචනීයයෙන් යන්නත් පුළුවන්. BO ධන OA ධන AD කියලා බහුවචනීයයෙන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් BC ධන CD කියලා ගන්නත් පුළුවන්. අපි එහෙම ත්‍රිකෝණීයයෙන් ගමු නේද? ඒක පද ගානත් අඩුයිනේ. නේද? එහෙම ගමු. ඒ විදිහට ගමු. එතකොට මෙතනින් ගමුනේ. BC සමානයි BD ධන DC නෑ BD නේ අපිට ඕනේ නේ BD සමානයි BC ධන CD BC ධන CD BC කියන්නේ OA මයි ඒ කියන්නේ ලැම්ඩා A සමාන්තර ආශ්‍රයයක් නේ CD කියන්නේ 3න් 1යි CA 3න් 1යි CA ඒ කියන්නේ ඍණ B. ඒතර ඔබට මම කියලා දීලා තියෙනවා මෙහෙම තියෙනකොට අර පොදු සාධකයක් ඇටියට අපි 3න් 1 ගන්නවා එළියට. 3යි ලැම්ඩා A ඍණ B. ඔන්න ඒකත් හරියි. OC හා BD නේ හරිනේ. OC හා BD ඒ ඔය හොයන්න කිව්වා ඒ ටික හරි. දැන් OC යන්න BD ට ලම්බක වේයයි ගනිමු. OC කියන එක BD ට ලම්බකයි කියලා ගමුලු. කියන්නේ ඒගොල්ලෝ කියනවා මෙතන අපි ඇඳලා තියෙන විදිහට එහෙම පේන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා එහෙමයි ගනිමු. එහෙනම් මේ බව පෙන්වනවා. ඒතර ඔබ දන්නවා දෛශිකවලදී කිසියම් දෛශික දෙකක් ලම්බකයි කියලා කිව්වොත් අපි කරන්නේ මේ දෙක අතර ත්‍රිගුණිතය බිඳුවට සමාන කිරීම නේ. ඒතර OC ලම්බකයි BD නිසා OC.BD සමානයි බිඳුවයි. OC.BD සමානයි බිඳුවයි. ඒතර OC කියන්නේ ලැම්ඩා A ධන B. dot BD 3න් 1යි 3යි ලැම්ඩා A ඍණ B සමානයි බිඳුවයි. ඔන්න ඕකෙන් ඉතින් මේක එන්න ඕනේ. 3ෙන් ගුණ කරත හැකි මුළු සමීකරණය මෙතන 3 අවශ්‍ය වෙනවා මෙතනින්. ඒතර මෙතන එනවා මේ දෙකේ ගුණිතය. 3ෙන් ගුණ කරන මුළු සමීකරණය. එතකොට මෙතන 3 අවශ්‍ය වෙනවා. 3යි ලැම්ඩා A වලින් මේක ගුණනහම 3යි ලැම්ඩා වර්ගය A.A. A.A.
ඊට මෙතනින් එනවා ඍණ lambda a dot b මේ දෙක ගුණුනහම ඊළඟ මෙතනින් ගුණුනහම එනවා 3i lambda b dot a 3i lambda b dot a දෙකම සමානයි a dot b කිව්වත් b dot a කිව්වත් එකම සමානයි ඍණ b dot b සමානයි බිඳුව දැන් මෙතන 3යි මෙතන a dot a කියන්නේ mod a වර්ගය lambda වර්ගය a dot a කියන්නේ mod a වර්ගය lambda වර්ගය මෙතන 3i lambda b dot a කිව්වත් a dot b කිව්වත් දෙකම එකයි. ඒතර 3i lambda a dot b lambda a dot b ඍණ lambda a dot b නේ. ඒතර මේ දෙක සුරුනහම ධන 2i lambda a dot b ඒක ලියලා තියෙන්නේ 2i a dot b lambda ඍණ mod b වර්ගය සමානයි බිඳුව. mod a සමානයි mod b mod a mod b ට සමාන නම් AOB කෝණයේ phi බෙදීම 3 නම් මේක 60යි නම් mod a mod b ට සමාන නම් mod a mod b ට සමානයිලු AOB කෝණේ phi බෙදීම 3 නම් lambda වල අගය හොයන්නලු. ඉතින් ඒ කියන්නේ මේ සමීකරණය අපි පාවිච්චි කරන්න එපා මේ වැඩේට දැන්. lambda තියෙන්නේ මේකනේ. හරි. එතකොට mod a mod b ට සමානයි. හරි. ඊළඟට දැන් අන්න අර මං කිව්ව කතාව දැන් ඔයගලන්ට ඕන වෙනවා. හරි. අර මං අර ඉස්සලා කිව්වේ යම්කිසි බාහු දෙකක් සම්පූර්ණයෙන් බාහු දෙක අතර තියෙන දෛශික ඕනේ නැහැ. ඒ බාහු දෙක ඔස්සේ තියෙන දෛශික දෙකක් අතර තිත්ගුණිතය ගත්තත් අර කෝණෙමයි අදාළ වෙන්නේ. දැන් මෙතන මේ වැඩේ වෙනවා. ඔන්න බලන්න. දැන් lambda හොයන්න කියලානේ අපිට කියන්නේ. දැන් අපිට කියන්නේ lambda හොයන්න කියලා. තේරුණා නේද? lambda හොයන්න කියලා තමයි අපිට කියන්නේ. දැන් lambda හොයන්න නම් මේ මොකද්ද අපි දැන් කරන්න ඕනේ? lambda හොයන්න නම් කරන්න ඕනේ මේ මෙන්න මෙතෙන්ට තිත්ගුණිතයේ අර්ධයක්වීම යනවා. මොකද එතකොටනේ මේ දැන් A හරි A හා B අතර කෝණය කිව්වත් එකයි lambda A සහ B අතර කෝණය කිව්වත් එකයි. ඒකයි මම කිව්වේ. දැන් මේ තියෙන්නේ lambda A කියන දෛශිකයනේ. ඒතර මේක උඩ තමයි A දෛශිකය තියෙන්නේ. ඒතර A හා B අතර කෝණය කිව්වත් lambda A සහ B අතර කෝණය කිව්වත් එකම අගය තියෙන්නේ. අපි මෙන්න මෙතෙන්ට අර තිත්ගුණිතයේ අර්ථ දැක්වීම පාවිච්චි කරමු මේවා එහෙම්ම තියාගෙන 3i mod a වර්ගය වතාවක් lambda වර්ගය ධන 2i ඔන්න a dot b කියන එකට අපි පාවිච්චි කරනවා mod a mod b a දෙක අතර කෝණේ cosine. දැන් b සහ lambda a අතර කෝණය දන්නවා අපි phi බෙදීම 3යි කියලා. මේක phi බෙදීම 3යි කියලා ඒකලු දීලා තියෙනවා. එහෙනම් b සහ lambda a අතර කෝණයත් ඒකමයි. sorry b සහ lambda a අතර කෝණේ phi බෙදීම 3 නම් b සහ a අතර කෝණේ ඒකත් phi බෙදීම 3 තමයි. දැන් අපිට මෙතෙන්දි වැදගත් වෙන්නේ a සහ b අතර කෝණයනේ. නමුත් අපි දන්නේ b සහ lambda a අතර කෝණය. අපි දන්නේ ඒක. ඒ දෙකම එක සමානයි. මොකද lambda ධන රාශියක් කියලා දීලා තියෙනවා. එතකොට lambda a තියෙන්නේ a තියෙන පැත්තටමයි. දැන් lambda ඍණ රාශියක් වුණොත් එහෙම lambda a අනිත් පැත්තට තියෙන්නේ a තියෙන්නේ අනිත් පැත්තට. lambda ඍණ වුණොත්. දැන් lambda ධනයි කියලාත් කියනවනේ. එහෙනම් a තියෙන පැත්තටම තමයි lambda a තියෙන්නේ. එතකොට මේ දෙක අතර කෝණේ phi බෙදීම 3 නම් a හා b අතර කෝණයත් phi බෙදීම 3ම තමයි. මොකද මට මෙතෙන් තියෙනවා a හා b අතර කෝණේ cos phi බෙදීම 3. වතාවක් lambda මේ lambda ඍණ mod b වර්ගය. දැන් අපිට කියනවානේ mod a සමානයි mod b කියලා. එහෙනම් මම මේක ලියනවා මෙන්න මෙහෙම. මම mod b වෙනුවට mod a ආදේශ කරලා ලියනවා. එහෙනම් මට එනවා 3i mod a වර්ගය lambda වර්ගය ධන mod b වෙනුවට mod a ගන්නවා මම
ඇයි දෙක සමානයිනේ. එහෙනම් 2යි mod a වර්ගය cos phi බෙදීම 3 කියන්නේ භාගයයි lambda ඍණ mod b කියන්නේ mod a කියලා ගන්නවා. ඒතර ඉස්සරහින් හේතුව ලියනවා මක් නිසා දෙයක් mod a සමානයි mod b. ඔන්න හේතුව. දැන් මොකද වෙන්නේ? දැන් mod a වර්ගයේ තියෙනවා මෙතන mod a වර්ගයේ තියෙනවා මෙතන mod a වර්ගයේ තියෙනවා. ඒ ටික ඔක්කොම කපලා යනවා. හරි? ඒ ටික කැපිලා යනවා. මේ ටික කැපිලා යනවා. මේ තියෙන්නේ දෙකට දෙක කැපෙනවා. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ අතරම? එම නිසා 3i lambda වර්ගය 3i lambda වර්ගය මේක කැපිලා දෙකට දෙක කැපුණා ධන lambda දෙකට දෙක කැපෙනවා mod a වර්ගයේ කපලා යනවා તો lambda ඉතුරු වෙනවා ඍණ 1. මේක අනිවාර්යෙන් සාධක කැඩෙයි කියලා මට හිතෙනවා. කැඩෙයිද? නෑ නේද? මේක සාධක කැඩෙන්නේ නෑ. එතකොට එහෙමනම් මේකට අපිට දාන්න වෙනවා එක්ක වර්ගමූලනේ එහෙම නැත්නම් සූත්‍රය නේද? ඔව්. දෙක කපලා යනවා නේද? cos pi බෙදීම 3ට භාගේ ඇවිල්ලා. a.b වෙනකොට තමයි මම මේ ආදේශ කරේ ඒකේ අර්ථ දැක්වීම mod a mod b cos pi බෙදීම 3 වතාවක් lambda. ඒතර එහෙනම් මෙතනින් එනවා lambda සමානයි ඍණ b ඍණ 1 ධනෝ ඍණ වර්ගමූල එම නිසා lambda සමානයි මේකේ ධනාගේ විතරයි මම ගන්නෙ මූල 13 ඍණ 1 ධන මූල 13 ඍණ 1 ධන මූල 13 ඍණ 1 බෙදීම 6. ඒකට හේතුව මේ ඍණ අවස්ථාව ගන්න බෑ එහෙම ගත්තොත් lambdaට ඍණාගයක් එන්නේ. ඒතර මක් නිසාදයට lambda විශාලයි බිඳුව කියලා අපි උතනින් දානවා. මක් නිසාදයට lambda විශාලයි බිඳුව. නේද? ඉතින් අපි ගන්නවා. ඉතින් මේ ගාන ඉතින් හොඳ ගැටලුවක් කියන්නේ මේක ගොඩක් අපහසුතාව නෙමෙයි තියෙන්නේ. අර මූලික સિદ્ધාන්ත දන්න ඕන කෙනෙකුට මේවා හසුරව ගන්න පුළුවන්. හරි? හරි ඉතින් මේක ඔබට මම හිතන්නේ කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක සටහන් කරගන්න. ඊට කලින්දී ඔබ මේක උත්සාහ දරලා තියෙන්න ඕනේ. අන්න ඒකයි ඔකේ තියෙන වැදගත්කම. හොඳයි එහෙමනම් අපි 2018 A level ගැටලුවට
2018 A level ගැටලුවට අපි යමු. අපි යමු 2018 A level ගැටලුවට. පටන් ගමු අපි එකත්. A level ඒකේ කියන OAB ත්‍රිකෝණයක් යයිද D අණු AB හි මධ්‍ය ලක්ෂයයිද E අණු OD හි මධ්‍ය ලක්ෂයයිද ගනිමු. F ලක්ෂය OA මත පිහිටා ඇත්තේ රූප සටහනක් අනිවාර්යයෙන්ම අඳින්න වෙනවා. D කියන්නේ AB වල මධ්‍ය ලක්ෂයලු. එතකොට එකට එක අනුපාතයට බෙදෙන්නේ. E අණු OD හි මධ්‍ය ලක්ෂයයිද ගනිමු. F යනු OA මත F ලක්ෂය OA මත පිහිටා ඇත්තේ OF ට FA එකට දෙක වන පරිදිය. O අනුබද්ධයෙන් A හා B හි පිහිටුම් දෛශික පිළිවෙලින් AB වේ. මේක ඕනනම් මෙන්න මෙහෙම දැම්ම හැකියි. නොහොම එහෙම දාන්න පුළුවන්. රූප සටහන දැම්මහම අපැහැදිලි වගේ වෙනවා කියලා හිතනවා නම් එහෙම දැම්ම හැකියි. BE සහ BF දෛශික AB ඇසුරෙන් ප්‍රකාශ කරන්න. BE සහ BF දෛශික පොඩ්ඩක් එහෙම කරලා අඳින්න වෙනවනේ. නැත්තම් වෙන්නේ මේ අර එක ගොඩේ වගේ වෙනවනේ. මෙහෙම කරමු. පොඩ්ඩක් මධ්‍ය ලක්ෂ්‍ය වගේ නෙමෙයි තමයි. ඉතින් ඒ වුණාට ගමන්නේ එහාට කරමු. BE හරිනේ. ඊළඟට BF හරිනේ. ඒක හොයන්න කියලානේ කියන්නේ නේ. BE
අපි B ලියමු. B ට යන්න ක්‍රම කීපයක් තියෙනවා. මෙහෙම එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණයෙන් එන්න පුළුවන්. හරි. මම ගන්නම් මේ පැත්තෙන්. BE සමානයි BE සමානයි BO ධන OE. BO ධන OE. BO ධන OE. BO කියලා කියන්නේ එතකොට ඍණ B නේ. ඒකට පස්සේ ආදේශ කරමු. මොකද මේ OE කියලා කියන එක තව කඩන්න වෙනවනේ. දැන් මම මේකට ආදේශ කරගත්තා කියලා වැඩක් නැහැ. OE ලිව්ව හැකි දෙකෙන් එකයි OD කියලා. භාගයයි OD. OD ලිව්ව හැකි OA ධන AD කියලා. ටිකක් ඒක ලියාගෙන යන්න වෙනවනේ. OD ලිව්ව හැකි OA ධන AD කියලා. ටිකක් තියෙනවා මේක සුළු කරන්නේ. AD ලිව්ව හැකි දෙකෙන් එකයි AB කියලා නේ. තවත් මේක යන්න වෙනවා. BO ධන දෙකෙන් එකයි OA ධන AD කියලා කියන්නේ දෙකෙන් එකයි AB. අන්න දැන් ආදේශ කරන්න පුළුවන්. එම නිසා BE සමානයි BO කියලා කියන්නේ ඍණ B. ඍණ B. BO කියලා කියන්නේ ඍණ B. අනිත් පැත්තටනේ තියෙන්නේ. ධන භාගයයි OA. OA කියලා කියන්නේ A. ධන AB. මතකද ඔයගලන්ට මම කියලා දුන්නා මේ හැම කරුණක්ම මේ දායිශිකවල නෙමෙයි ඉතින් මගේ මේ පාඨමාලාවේදී මම මේ හැම දෙයක්ම හැම කුඩා කරුණක්ම තහවුරු කරලා තමයි ඉස්සරහට යන්නේ. හරි. දැන් බලන්න මෙතන AB භාගයයි AB. භාගයයි AB. AB කියන එක ලියුවේ හැකිනේ OB අඩු කිරීම OA කියලා. AB සමානයි OB අඩු කිරීම OA. අන්තලක්ෂයේ පීඩුම් දෛශික අඩු කිරීම ආරම්භක ලක්ෂයේ පීඩුම් දෛශිකය. AB කියන්නේ ඍණ A ධන B. AB සමානයි ඍණ A ධන B. ඒකයි මම කිව්වේ B ඍණ A කියලා. B ඍණ A. B ඍණ A. මොකද හේතුව AB සමානයි ඍණ A ධන B. B ඍණ A. මෙතනින් එන්නේත් ඒකම තමයි. B ඍණ A. එතකොට දැන් මෙතන වරහන් ඉවත් කරලා ඕනේ මේ කාර්යයට යන්න නේද? ඍණ B ධන භාගයයි A ධන 4න් එකයි B ඍණ A. කෙටියෙන් සුළු කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔයගලන්ට ඕනවට වැඩි වෙනවා. ඒතර 4න් එක අපි ගන්නවා පොදු සාධකයක් ඇටියට එළියට. 2න් එක නෙමෙයි 4න් එක. එතකොට තමයි හරයන් මුකුත් නැතු යන්නේ. 4න් එක ගත්තාම මෙතන ඍණ 4යි B. 4න් ගුණ වෙන්න බෑ. මෙතන 4න් ගුණාම 2යි A. මෙතන 4න් ගුණාම B ඍණ A. 4න් එකයි 2යි A ඍණ A කියන්නේ A. ඍණ 4යි B ධන B කියන්නේ ඍණ 3යි B. BE ඔන්න ඒක ආවා. 2යි ඍණ A කියන්නේ A ඍණ 3යි B. හරිනේ? හරි. BE සහ BF නේද? BF ඊළඟ එක BF. BF ට යන්න බලන්න කොහොමද කියලා බලමු. ඒක ලේසියෙන් කිය හැකි BO ධන OF කියලා නේ. BO ධන OF. BO OF. OF කියලා කියන්නේ 3න් එකයි OA නේ. අයි මේක 1:2 අනුපාතනේ. 3න් එකයි OA.
මේක ඍණ B ධන 3න් 1යි A 3 පොදු සාධකයක් sorry 3න් 1 ගන්නවා අපි පොදු සාධකයක් ඇටියට. එතකොට ඍණ 3යි B ධන A BF මේ එන්නේ යන්නේ ඒක රේඛීය කතාවකට. ඒක දැන් ඔප්පෙලා ඉවරයි. හරිනේ? ඒකත් හරි. BEF ඒක රේඛීය බව අපෝහණය කර BE ට EF අනුපාතය සොයන්න. BEF ඒක රේඛීය බව අපෝහණය කර BE ට EF අනුපාතය සොයන්න. එතකොට ඔබ දන්නවා ලක්ෂ 3ක් ඒක රේඛීයයි කියලා ඔප්පු කරන තියරි එක. ඒක අපි හොඳින් අධ්‍යයනය කරලා තියෙන්නේ. දැන් ඒක ගැන පිළිසිඳ අවබෝධයක් නැත්තම් ලක්ෂ 3ක් ඒක රේඛීයයි කියලා ඔප්පු කරන්නේ මෙන්න මෙහෙමයි කියන එක පිළිසිඳ අවබෝධයක් නැත්තම් ඒ තියරිය ආශ්‍රිත ගැටලු කරලා නැත්තම් ඔයගොල්ලන්ට මේක හදන්න බෑ. ඒකයි ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මගේ මේ පාඨමාලාව මම ගෙනියන විදිය. හරි. මොකද මට මේකේ මම මේ උගන්වන ක්‍රමයට මට වාණිජ අරමුණු ඇතුල් වෙලා නැහැ. ඒකයි මේකේ තියෙන එකම වෙනස. හරි. මම මේක උගන්වනවා මගේ මේ ශිෂ්ටාචාරයේ ඉන්න දරුවන්ට. ඒ සඳහා මට ඒ දරුවෝ මිලක් ගෙවනවා. දරුවන්ගේ දෙමව්පියෝ මිලක් ගෙවනවා. එච්චරයි. එහෙම නැතුව එනේ ගන්න මේ. හරි මම මේක හරියටම කරලා තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. දායිශික ලක්ෂ 3ක් ඒක රේඛීයයි කියන එක ඔප්පු කරන තියරි එක මම හරියට පැහැදිලි කරලා තියෙනවා. කොහොමද කරන්නේ? ඒක ඒ අවබෝධය හරියට පිළිසිඳ අවබෝධ වෙලා තියෙන්න ඕන හිතේ. එහෙම නැතුව මේ මැස් කරන්න බෑ. ඒක පිළිසිඳ අවබෝධ වෙලා තියෙන්න ඕන හිතේ. මොකද්ද? එයින් ලක්ෂ 2 යා කරලා එන දෛශික දෙක අරගෙන ඒ දෙක අතර දෛශික කොටස් දෙක සමාන වෙන විදිහට එන්න ඕනේ අනිවාර්යෙන්ම එතකොට. එහෙම වුණාම ඒ දෙක අතර එනවා අදිශ ගුණාකාරමේ සම්බන්ධයක්. දැන් ওই වචනේ මම කියනකොට ඒ අදිශ ගුණාකාරමේ සම්බන්ධයක් කියනකොට ඒක මනසට ගෝචර වෙන්න ඕනේ. මනසෙන් ඒක දකින්න ඕන. මේක නෙවෙයි කියන්නේ කියලා. එහෙම දකින්න නැහැ කියන්නේ ඒ තියරි එක හරියට ඉගෙනගෙන නැහැ කියන එකයි. ඒකයි එතන තියෙන කාරණේ. ඉතින් එහෙම නැතුව මැස් කරන්න බෑ. ඊටාම නිර්වුල් පිළිසිඳ අවබෝධයක් අත්‍යවශ්‍යමයි. ඒකයි මම කියන්නේ ඉගෙන ගන්න වෙලාවට තියරිය ඊටාම හොඳින් අවබෝධ කරගන්න. ඒකේ බේසික් ඇප්ලිකේෂන්ස් ටික හරියටම අවබෝධ කරන් ඉන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට නව තත්ත්වයක් යටතේ ඒක හිතන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න. මෙතන BE තියෙනවා මේ. BF තියෙනවා. දැන් බැලුමට පේනවාද මේ දෙකේ දෛශික කොටස් දෙක සමානව තියෙනවා මේ. ඍණ 3යි B ධනයේ ඍණ 3යි B ධනයේ. එකම දේ තියෙන්නේ. එහෙනම් මේක රෝම ඉලක්කම් 1 කියලා අපි අරගෙන මේක රෝම ඉලක්කම් 2 කියලා අරගෙන කෙලින්ම අපි අර සම්බන්ධය ලියමු. රෝම ඉලක්කම් 1 හා රෝම ඉලක්කම් 2 අනුව. හරි. මගේ මේ පාඨමාලාවට සහභාගී වෙච්ච ළමයෙකුට අවසානයේ දක්වා පේපර් ක්ලාස් එකයි සියල්ල කරපු කෙනෙකුට ලේසියෙන් tamunට නොහැකි දෙයක් විභාගෙදී අහුවෙන්නේ නැහැ. මහන්සි වෙච්ච ළමයෙක් අනිවාර්යෙන් ඒ தත්ත්වය ලබා ගන්නවාමයි. හැබැයි ඉතින් ඒ මම කියන විදිහට වැඩ ටික කරගෙන ඉන්න ඕනේ. ආවට ගියාට වැඩ කරන්න බෑ. හරි. ඉතින් උනන්දුවෙන් කැපවීමෙන් ඒ ටික කරන්න. දැන් පේනවනේ මේ ඉගෙනගත්ත දේවල් වලින් පිට මොනවද තියෙන්නේ කියන්නකෝ. කිසි දෙයක් නෑ. ඒතර මේ දෙක සමානයි. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ එකපාරට කොහොමද මේක දාන්නේ දැන්? මේ දෙකේම තියෙන සංඛ්‍යා තියෙන නිසා ඔයගොල්ලන් නිකමට පේනවද මේ කොටස සමානයි 3 වතාවක් BF කියන එක නිකන් දකින්න පුළුවන්ද ඒක? පුළුවන් නේද? හරි සරලයි නේ. දැන් මේ කොටස සමානයි 3යි BF කියලා. එහෙනම් මෙන්න මෙතෙන්ට මට 3යි BF දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කොටස සමානයි 4යි BE කියලා ගත්තත් අරගෙන මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. දැන් මේ කෑල්ල සමාන වෙනවනේ 4යි BE කියලා. ඒතර මෙතෙන්ට දාගන්නවා 4යි BE. එහෙම නැත්නම් මේ කොටස සමාන වෙනවනේ 3 වතාවක් BF කියලා. ඒක දානවා මෙතෙන්ට. ඉතින් කැමැත්තක් කරමු අපි. BE සමානයි 4න් 1 වතාවක් මෙන්න මේ කොටස. ඒක සමානයි 3යි BF. 3යි BF. අන්න දැන් මට එනවා 3ට 4යි BF කියලා. BE. right. එහෙමනම්
මට කිව්වේ හැකි BE සමාන්තරයි BF B පොදුයි එම නිසා BEF ඒක රේඛීයයි. ඒ කියන්නේ ඇත්තටම මේ මෙහෙම දෙකක් නෙමෙයි ලයින් තියෙන්නේ. එක ලයින් එකේ තමයි මේ තුන් දෙනාම ඉන්නේ. BEF. දැන් ගාන ඉතුරු කොටසට රූප සටහන ආය අලුතෙන් අඳින්න වෙනවා නම් කම්මැලි නැතුව අඳින්න වෙනවා. මොකද දැන් ඔය ඇඳලා තියෙන විදිහට නෙමෙයිනේ ඇත්තටම දැන් මේක ප්‍රායෝගිකව තියෙන්නේ. ඒක රේඛීය වෙන විදිහටනේ. අපි බලමු ගාන කියවලා. මේ එහෙම අර ඒක අත්‍යවශ්‍ය නම් කම්මැලි නැතුව රූප සටහනයි අඳින්න වෙනවා. BE.df අදිශ ගුණිතය නෑ BF.df නේ. BF.df BF.df DF අදිශ ගුණිතයේ mod A mod B ඇතුලෙන් සොයා. BF අපි ළඟ තියෙනවනේ. එහෙනම් DF හොයා ගන්න ඕනේ අපිනේ. DF හොයන්න වෙනවා අපි. DF දෛශිකය හොයන්න වෙනවා. මේක අඳින්න ඕනේ නැහැ ළමයි. කොහොම තියෙද්දි පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. DF දෛශිකය හොයන්න වෙනවා හැබැයි. DF අපි හොයලා නැහැ. ඒතර DF සමානයි DA ධන AF නේ. DA ධන AF DA කියන්නේ දෙකෙන් එකයි BA නේ. DA කියන දෛශිකය සමානයි භාගයයි BA නේ. ඒක පැහැදිලිනේ. භාගයයි BA ධන AF AF කියලා කියන්නේ මේක දෙකට එක අනුපාතය නිසා 3න් 2යි AO භාගයයි BA BA දෛශිකය කියලා කියන්නේ ඍණ B ධන A නේ. නැත්තම් අන්තලක්ෂ්‍ය පීඩන දෛශිකය අඩු කිරීම ආරම්භක ලක්ෂ්‍ය පීඩන දෛශිකය. ඍණ B ධන A කිව්වත් ඍණ B කිව්වත් දෙකම එකයිනේ. BA ඍණ B ධන A. ඒ කියන්නේ ඍණ B කියන එක තමයි. ධන 3න් 2යි ඍණ A නේ. AO කියලා කියන්නේ ඍණ A කියන එකනේ. අන්න දැන් ඔබට තේරෙනවද මෙතන අපි පොදු සාධක හැටියට ගන්න එළියට 3න් එකක් නෙමෙයි 2න් එකක් නෙමෙයි ඒ හරයන් දෙකම නැති වෙන්න නම් 6න් එක ගන්න ඕනේ. හරි ඉතින් ඕකේ දේවල් අපි ගොඩක් සාකච්ඡා කරා. හයෙන් එක එළියට ගත්තොත් මෙතන 3න් ගුණ වෙන්න ඕනේ. 3 වතාවක් A ඍණ B. මෙතනින් 6න් එක ගත්තොත් උඩ 2න් ගුණ වෙන්න ඕනේ. 4 ඍණ 4යි A. ඔය ටික ඔයගොල්ලෝ ලියාගෙන යන්න ඕනේ මෙහාට. මෙතන